පින්වත්නි ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න හැමදෙනාම සාදුකාරයක් පවත්වලා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိ සරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ကာမိ සු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาดา වේරමණී සික්ඛාපදං සමාදියාමි สุรามีรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาดิยามิ ติสารณีนสัดถิงปัญจสีลังธัมมังสาธุกังสุรักขิตังขัตวาอัปปมาเดนะสัมปาดิเต සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි දැන් හැම දිනම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බෙරික්හි ශ්‍රී ශාක්‍ය මුනි සම්බුද්ධ මහා විහාරාධිපති, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක අපේ අතිපූජනීය දිගාමඩුල්ලේ විමලානන්ද නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා ඇතිව එම විහාරස්ථානයෙහි 2021 වර්ෂය සඳහා කඨින පින්කම් දායකත්වයේ භාරගෙන කටයුතු කරන පින්වතුන්ගේ පූර්ණ සංවිධාන දායකත්වයෙන් හැම දිනාගේම සහභාගීත්වයෙන් වස්සාන සමයෙහි සිදු කරනු ලබන ධර්මදේශනා මාලාවට පූර්වංගම පවත්වන දේශනා මාලාවේ දේශනා 4 තුන්වෙනි දේශනාව විදිහට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි පින්වත් ඔබ හැම දිනාම මෙලෙසින් සැදී පැහැදී සිටින්නේ. වස්සාන කාලයට කලින් පවත්වනු ලබන මේ දේශනා මාලාව අපි මාතෘකා කරගෙන තිබෙන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරය නමින්. මේ වෙනකොට සතර සම්‍යක් ප්‍රධාන වීරයේ සංවර ප්‍රධාන පහන ප්‍රධාන කියන වීරයන් දෙක පිළිබඳව කරුණු දැනගෙනයි සිටින්නේ. අද අපි පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ තුන්වෙනි වීරය හෙවත් භාවනා ප්‍රධානය පිළිබඳවයි. භාවනා කියන වචනේ සරල අදහස පුරුදු කරන එක, පුහුණු කිරීම, එහෙම නැත්නම් වැඩිම කියන එකයි. මොනවාද පුහුණු කරන්නේ? මොනවාද වඩන්නේ? දැන් භාවනා කියන වචනය විවරණය කරන තැන්වල සඳහන් කරනවා භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති इति භාවනා. කවුරු හරි කෙනෙක් කුසල සිතිවිලි හිතේ පුරුදු කරනවා නම්, සිතිවිලි සේවනය කරනවා නම්, අසුරු කරනවා නම්, සිත තුළ කුසල සිතිවිලි වැඩි දියුණු කරනවා නම් අන්න ඒකට තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට කුසල සිතිවිලි හිතේ වඩනවා කියන එක ලෙහිසි පහසු වැඩක් නෙවෙයි. ඒකට වීරය අවශ්‍යයි. සාමාන්‍යයෙන් අපේ හිත බොහෝ සෙයින් නැඹුරු වෙලා තියෙන හොඳ දේවල් වලට වැඩිය නරක දේවල් වලට. දැන් හොඳ කෙනෙක් ගැන හිතා ඉන්න කියලා කිව්වොත් ටිකක් අපහසු වෙන්න පුළුවන්. නමුත් කවුරු හරි බැනපු එකක් ගැන හිතා ඉන්න කිව්වොත් සමහර වෙලාවට වෙලාව යනවා දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවන්ගේ අරහං බුදු ගුණය ගැන හිතා ඉන්න කියලා කිව්වොත් අනේ මේක දැන් ගොඩක් වෙලා කරානේ දැන් ඉවරයක් නැද්ද කියලා හිතෙනවා. දැන් ওই භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා හාමුදුරුවරු ගිහි අයට දෙනවනේ තනියෙන් භාවනා කරන්න කියලා. දැන් ඔන්න භාවනාව ගැන මං කියලා දුන්නා. මේ කියපු විදිහට S2 වහගෙන තනියෙන් භාවනා කරන්න කිව්වම ආරම්භේ පටන් ගන්නවා. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් ගියාම යටි හිතේ වැඩ කරනවා. මොකද්ද වැඩ කරන්නේ? හාමුදුරු දැන් සාදු කියන්න කියයි, දැන් සාදු කියන්න කියයි, මේක නවත්තන්න කියලා. එහෙම තමයි භාවනා කරන්නේ. හැබැයි අර කවුරු හරි බැනපු එකක් කියපු එකක් ගැන හිතන්න කිව්වොත් පැය ගණන් ඒ ගැන කල්පනා කර ඉන්නවා. ඒකට හිත පුරුදු වෙලා තියෙනවා. මානසං පාප සම්නින්න. හිත කියන්නේ හැමතිස්සෙම පවට නැඹුරු වෙලා තියෙනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි. අතීත පුරුද්ද හිමයි අපි දීර්ඝ කාලයක් තිස්සේ හිත පුරුදු කරලා තියෙන්නේ හොඳ දේවල් ගැන හිතනවට වැඩිය හිතේ කෙලෙස් ඇවිස්සෙන නරක දේවල් ගැන හිතන. ඉතින් අන්න එහෙම පුරුද්දක් තියෙන හිතක් හොඳ පැත්තට හරවලා හොඳ දේක පිහිටුවලා තියවා ගන්නවා කියන එක ආයාසයෙන් කරන්න ඕන වැඩක්. වීරයෙන් කරන්න ඕන වැඩක්. කැපවීමෙන් කරන්න ඕන වැඩක්. අන්න ඒ නිසා කුසල සිතිවිලි හිතේ වැඩිම වීරයෙන් කළ යුතු නිසා එහෙම වීරයෙන් හිත තුල කුසලය වඩන
ස්වභාවයට කියන්නේ භාවනප්පදාන කියලා. එතකොට දැන් මේ භාවනප්පදානයේ හෙවත් මේකට අපි සිංහලෙන් කියනවා නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වෑයම් කිරීම කියන එක. තුන්වෙනි වීරය. අන්න ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධර්මයේ විග්‍රහ වාක්‍යයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ තමයි ඉද බික්ඛවේ බික්ඛු අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියලා. අනුප්පන්නානං කුසලානං ධම්මානං. අනුප්පන්න කියලා කියන්නේ නූපන් කියන එක. තාම හටගත්තේ නැති. අනුප්පන්න වූ කුසල ධර්මයන් උප්පාදාය උපදවා ගැනීම සඳහා හට නොගත් කුසල සිතිවිලි හට ගන්වා ගැනීම සඳහා ඇති කරවා ගැනීම සඳහා යම්කිසි කෙනෙක් කැමැත්ත ඇති කරගනීද. ඡන්දං ජනේති. එහෙම කැමැත්තක් ඇති කරගෙන වෑයම් කරයිද. වායමති. විරියං ආරභති. වීරය අරඹයිද. චිත්තං පග්ගණ්හාති. සිත තෙදගන්වල සිත ඒ දෙසටම යොමු කරවලා කටයුතු කරනවාද. ඒ දෙස අන්න ඒ ස්වභාවයට කියනවා නූපන් කුසල් උපදවා ගැනීමට කරනු ලබන වීරය කියලා. දැන් අපි මේ ගැන විස්තර කරනකොට මේ කුසල කියන වචනයත් විග්‍රහ කරගන්න ඕන. කුසලය කියන වචනය පින්වත්නි අටුවාවෙහි විස්තර කරලා තියෙනවා ආකාර තුනකට. කුසලය කියන්නේ කෝසල්ලතා පළවෙනි එක. ඊළඟට දෙවෙනි එක ආරෝග්‍යතා. තුන්වෙනි එක නිර්වජ්‍යතා. කෝසල්ලතා කියලා කියන්නේ කෞශල්‍යය කියන එක. කෞශල්‍යය කියලා කියන්නේ දක්ෂකම කියන එක. කුසලතාවය කියලා කියන්නේ දක්ෂ වෙන්න ඕන. කුමකටද දක්ෂ වෙන්න ඕන? කුසල් සිතිවිලි උපදව ගන්න. කුසල් සිතිවිලි උපදවා ගැනීම විතරක් නෙවෙයි අකුසල් සිතිවිලි යට කරන්නත් දක්ෂ වෙන්න ඕන. එතකොට අන්න ඒ කාර්ය සඳහා කවුරු හරි දක්ෂ වෙනවා නම් කුසලතාවයෙන් යුක්ත වෙනවා නම් එයාගේ හිත කුසල සිතක්. එතකොට අකුසල් යටපත් කිරීම කුසලතාවයනේ දක්ෂකමනේ. එතකොට අකුසලයේ මූල වශයෙන් තුනක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන්. එතකොට කවුරු හරි කෙනෙක් මේ හිතේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් යටපත් කරගෙන තුනී කරගෙන වාසය කරන්න දක්ෂයි නම් එහෙම අකුසල මූලයන් යටපත් වූ හිත ආරෝග්‍යතා නිරෝගී වූ සිතක්. එතකොට රාග, ද්වේෂ, මෝහ ඇවිස්සලා තියෙනකම අපි එක්තරා විදිහක ලෙඩ්ඩු. මානසික ලෙඩ්ඩු. තරන්නේ මානසික ව්‍යාධීන් රෝග ස්වභාවයන් තුනී කරගන්න පුළුවන් අකුසලය යටපත් කරන තරම. ඒක කරන්න පුළුවන් කුසල ඉස්මතු කිරීමෙන්. එතකොට අකුසලය යටපත් කිරීමෙන් හිත නිරෝගී වෙන හින්දා අන්න ඒ අකුසලයේ යටපත් කරන්නේ කුසලයෙන් නිසා ඒ කුසලයට කියනවා ආරෝග්‍යතා කියලා. ඒ කුසලයේ එක ලක්ෂණයක්. ඊළඟට කුසලයේ අනිත් ලක්ෂණය තමයි නිර්වජ්‍යතා. නිර්වජ්‍යතාවය කියලා කියන්නේ නිවැරදි ස්වභාවය. කුසලයක පිහිටලා කරනු ලබන මනෝ කර්ම, මනසින් කරන කර්ම නිවැරදි. කුසලයක පිහිටලා කරනු ලබන වචී කර්ම, වචනයෙන් කරන කර්ම නිවැරදි. ඊළඟට කුසලයක පිහිටුවලා කරන කයින් කරන කර්ම නිවැරදි කාය කර්ම. අන්න එතකොට සිත, කය, වචනයකින් තුන්දොරින් කුසලයක පිහිටලා යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එතන තියෙන්නේ සුචරිතය, දුෂ්චරිතය නෙවෙයි. එතකොට අන්න මේ නිවැරදි සුචරිතයෙහි යෙදෙන්නට උපකාර වෙන ධර්මයක් තමයි කුමක්ද? මේ කුසලයෙහි හිත පිහිටුවා ගැනීම. එතකොට කවුරු හරි කෙනෙක් කුසල් වඩනවා කියන්නේ එයා හරි දක්ෂයෙක්. කවුරු හරි කුසල් වඩනවා කියන්නේ එයාගේ හිත හරි නිරෝගී හිතක්.
කවුරු හරි කුසල් වඩනවා කියලා කියන්නේ එයා නිවැරදි ක්‍රියාකාරකම් කරන කෙනෙක්. අන්න ඒ කියන මානසික පසුබිම තියෙන කෙනෙකුට තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙහිදී මේ තුන්වෙනි වීරයේදී උත්සාහයේදී කරන්නේ කුමක්ද? මෙතෙක් සිත තුල හටගත්තේ නැති නූපන් අනුපන්න කියන වචනේ පාවිච්චි කරන්නේ ඒකයි. නූපන් කුසල් උපදවාගෙන නූපන් කුසලතාවන් දක්ෂතාවයන් උපදවා ගැනීමට වෑයම් කෙරේ. එතකොට අපි කලින් දේශනාවේදී මතක් කළේ පහානප්පදානය ගැනනේ. පහාන කියලා කියන්නේ ප්‍රහාණය කරන ඒවානේ. එතකොට නරක දේවල් ප්‍රහාණය කිරීම සම්බන්ධයෙන් අපි කතා කළා. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් නරක දේ හිතලා නරක දේ කියලා නරක දේ කරනවා. ඒ කියන්නේ මානසික වාචසික කායික දුස්චරිතයන් සිද්ධ කරනවා. හිතන්න මොනවද අවශ්‍ය කරන්නේ? හිතකට හිතන්න අවශ්‍ය කරන දේවල් තමයි සිතුවිලි. සිතුවිලි නැත්තම් හිතන්න බෑ. එතකොට කවුරු හරි කෙනෙකුගේ හිතේ කාම සංකල්පනා තියෙනවා නම් ඊළඟට ව්‍යාපාද සංකල්පනා තියෙනවා නම් විහිංසා සංකල්පනා තියෙනවා නම් ඒ වගේම අකුසල සංකල්පනා තියෙනවා නම් එයාගේ හිත නරක වෙන හිතක්. මොකද සංකල්ප නරකයි. එතකොට නරක වූ සංකල්ප නරක සිතුවිලි මුල් කරගෙන හිතනකොට නරක විදියට හිතන්නේ. ඒව හිතලා කියන ඒවා නරක වෙනවා. ඊට පස්සේ හිත නරක විදියට හිතලා කරන ඒවත් නරක වෙනවා. එහෙනම් දෙවැනි වෑයමේදී උත්සාහවත් විය යුතුයි අන්න අර කියන සංකල්ප ටිකක් නවත්තගෙන. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප සහ විවිධ ලාමක පාපක අකුසල සංකල්ප දුරු කරගන්න වෑයම් කරන්න. එහෙම වෑයම් කරලා ඊට පස්සේ සිතින් කයින් වෙන වැරදි නවත්තා ගැනීමට වෑයම් කරන්න ඕන. සිත කය කියන වචනේ කියන තුන්දොරින් මේ වෙනකොට කෙරිලා තියෙන කරමින් පවතින දේවල් නවත්තන්න ඕන. ඒක තමයි දෙවෙනි උත්සාහය. එතකොට ඒ උත්සාහයේ සාර්ථක වන්නේ තුන්වෙනි උත්සාහයත් ඒ තුළට යොමු කළොත්. මොකද්ද තුන්වෙනි උත්සාහය? නූපන් කුසල් උපදවා ගන්න උත්සාහ කළොත් තමයි උපන් අකුසල් ප්‍රහාණය කරගන්න හැකියාව ලැබෙන්නේ. යම් කිසි කෙනෙකුට සිත තුළ උපන් අකුසල් දුරු කරගන්න ප්‍රහාණය කරගන්න හැකියාව තියෙන්නේ නූපන් කුසලයේ උපදවා ගන්න වෑයම් කරනකොට. එතකොට ඒක පෙරපසු නොවි සිදුවෙන උත්සාහ දෙකක් හැටියට අපි දකින්න ඕන. දැන් මෙහෙමයි. දැන් කවුරු හරි කෙනෙක් පහනක් පත්තු කරනවා. පහන පත්තු කරාම පෙරපසු නොවි වෙන වැඩ දෙකක් තියෙනවනේ. මොකද්ද වැඩ දෙක? පළවෙනි එක තමයි එළිය පැතිරෙන එක. දෙක අඳුර නැති වෙන එක. නේද? එතකොට මේ එළිය පැතිරුණාට පස්සේද අඳුර නැති වෙන්නේ? නෑ. එළිය පැතිරෙන්න හා සමානවම අඳුර නැති වෙලා යනවා. එහෙමනේ සාමාන්‍ය වෙන්නේ. අන්න ඒ වාගේ නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වෑයම් කරන තරමට උපන් අකුසල් හිත තුළින් දුරු වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි වෑයම් කරන්න ඕන, උත්සාහවත් වෙන්න ඕන. අන්න ඒ විදිහට කුසලය වඩන්න. ඒතර පින්වත්නි විශේෂයෙන්ම මේ ප්‍රධාන අංග ගැන සඳහන් කරන දේශනාවලදී බුදුරජාණන් වහන්සේ අවධාරණය කළ තියෙන මේ භාවනා ප්‍රධාන කියන එකේදී උත්සාහ කළ යුතුයි. කුමකටද? නූපන් කුසල් උපදවා ගන්නවා කියලා කියන්නේ සප්ත බෝධ්‍යංග ධර්ම දියුණු කර ගැනීම සඳහා කරන උත්සාහයක් හැටියට දක්වලා තියෙනවා. එහිදී සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ඉද භික්ඛවේ භික්ඛු
සති සම්බොජ්ජංගං භාවේති. සති සම්බොජ්ජංගය වඩනවා කොහොමද වඩන්නේ? විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් ආදී වශයෙන් සඳහන් කළ තියෙනවා. දැන් ඔන්න කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් කුසලය වඩනවා නූපන් කුසල් වඩනවා කියලා කියන්නේ මොකද්ද? මෙතෙක් කල් හිත තුල නොතිබුණු සිහිය දියුණු කර ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ සිත එක කුසල අරමුණක පිහිටුවා ගන්න උත්සාහවත් වෙනවා නම් අන්නේ ඒ උත්සාහය මොන වගේ උත්සාහයක්ද? ඒක භාවනා ප්‍රධාන කියලා කියනවා. එතකොට මේ සිහිය පිහිටුවා ගන්නත් ඕන කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන විදිහට. දැන් සමහර සිහියන් තියෙනවා කෙලෙස් සහිත සිහිය. සමහර ඒවා කෙලෙස් සහිතයි. කෙලෙස් නැති සිහිය තමයි වැදගත් වෙන්නේ. විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සග්ග පරිණාමී ආදී වශයෙන් සඳහන් කරන්නේ ඒකයි. දැන් සතිය දෙකක් තියෙනවා. මොකද්ද සතිය දෙක? සම්මා සතියයි මිච්ඡා සතියයි. මිච්ඡා සතිය කියන්නේ වැරදියට පිහිටුවපු සතිය. දැන් බලන්න කවුරු හරි කෙනෙක් තුවක්කුවක් අමෝරාගෙන කාට හරි වෙඩි තියන්න ඉලක්කය අරගන්නකොට එයා කොච්චර සතියකින්ද ඒක කරන්න කියලා බලන්න. නේද? මේ අදාළ ටාගට් එක අරගෙන ඉවර වෙලා කොකා ගස්සන්න අර තුවක්කුව හොල්ලන්නේ නැතුව ඉලක්කය වෙන වෙන දේවල් දිහා බලන්නේ නැතුව ඉලක්කය දිහාම බලාගෙන ඉන්න එක නේද? ඒකත් සතියක් තමයි. හැබැයි යටිහිතේ තියෙන්නේ නරක සිතිවිලි රාග ද්වේෂ මොහ. ඒක මිච්ඡා සතිය. දැන් තව විදිහකින් පික් පොකට් ගහන්නත් තියෙන්න බෑ හොඳ සතියක් නේද? දැන් පික් පොකට් කාර්යයටත් අර අනිත් එක්කෙනාගේ පර්ස් එක තියෙන තැන හරියට බලා ගන්න ඕන. කාටවත් නොපෙනෙන්න මේක ගන්න ඕන. කොච්චර සිහියක් තියෙනවද? අවසියෙන් වෙන වෙන දේවල් කල්පනා කර කර ඔක ගන්න ගියත් අහු වෙනවා. ඒකටත් එතකොට සතිය තමයි. නමුත් ඒක මිච්ඡා සතිය. නේද? කෙලස් ඇවිස්සෙන සතිය. එතකොට මේ බොද්ධංග ධර්මවලදී සඳහන් වෙන. එහෙම නැත්නම් මේ බෝධිපාක්ෂික ධර්මවල සඳහන් වෙන යම් සතියක් වේ නම් ඒ සතිය සම්මා සතිය. කෙලස් ඇති නොවන විදිහේ සතියක්. අර විවේක නිස්ෘත වූ විරාග නිස්ෘත වූ විරාගයට හේතු වෙන කෙලස් සමනයට හේතු වෙන කෙලස් සමනය වීමෙන් විවේකී මානසිකත්වයකට හේතු වෙන කෙලස් නිරෝධ කරගන්නට හේතු වෙන කෙලස් අතහැරීමට හේතු වෙන සතියක් වෙන්න ඕන. අන්නේ ඒ විදියට සිහිය පුරුදු කරන්න තියෙන්න ඕන උත්සාහයක්. අන්නේ උත්සාහය තමයි භාවනා ප්‍රධාන කියන්නේ. එතකොට දැන් සතිය විතරක් නෙවෙයි. බෝධ්‍යංග ධර්ම ගත්තාම බෝධ්‍යංග ධර්ම 7ක් තියෙනෝනේ. සති සම්බොජ්ජංගය, ධම්ම විචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ඊළඟට පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය කියලා. අන්නේ බෝධ්‍යංග ධර්ම. දැන් ඒ ඉදිරි දේශනාවලදී සප්ත බෝධ්‍යංග ධර්ම පිළිබඳව ඔබට ධර්ම දේශනා ශ්‍රවණය කරන්න මේ දේශනා මාලාවේදීම ඉඩ අවකාශ සැලසෙනවා. ඒ ගැන මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මෙතනදී මේ සම්මා වායාම එහෙම නැත්නම් සතර සම්‍යක් ප්‍රධාන වීරයේදී තුන්වෙනි වීරය හැටියට ගන්න තැන භාවනා ප්‍රධානය කියන මේ තුන්වෙනි වෑයමේදී අදහස් කරන්නේ මෙන්න මේ කියන සප්ත බෝධ්‍යංග ධර්ම හිත තුල පුරුදු කිරීමයි. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුගේ හිතේ සප්ත බෝධ්‍යංග ධර්ම ඇති වෙලා නැත්තම් අන්නේ ඇති වෙලා නැති බෝධ්‍යංග ධර්ම සිත තුල ඇති කර ගැනීමට සිත තුල උපදවා ගැනීමට වෑයම් කිරීම තමයි මෙහිදී භාවනා ප්‍රධාන කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට ඒ සඳහා අපි උත්සාහවත් වෙන්න ඕනේ. සති සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය ආදී මේ බෝධ්‍යංග ධර්ම නිකං දියුණු වෙන්නේ නැහැ.
ඒවා උත්සාහ කළ වෑයම් කරලා ලබා ගන්න ඕන දේවල්. ඒතර උත්සාහ කරලා වෑයම් කරාම අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ. අර බොහොම ලස්සන උදාහරණයක් තියෙනවනේ. ඔන්න කිකිලියක් බිත්තර දානවා. බිත්තර දාලා කිකිලි බිත්තර පලාතේ යන්නේ නැහැ. බිත්තර රකින්නේ නැහැ. බිත්තර වලට අවශ්‍ය උණුසුම දෙන්නේ නැහැ. කුකුල් ගඳ ගස්සන්නේ. එහෙම වෙලා කිකිලි ඈතට වෙලා නිකං පැත්තකට වෙලා ඉඳගෙන බිත්තර දිහා බලාගෙන ප්‍රාර්ථනා කරනවලු. මොනවද ප්‍රාර්ථනා? අනේ මේ බිත්තර ඇතුලේ පැටව් හැදිලා ඒ පැටව් ලොකු වෙලා ඊට පස්සේ තමන්ගේ හොටෙනුයි නියපොතුවලිනුයි මේ බිත්තර කටුව කඩාගෙන එළියට පැමිණේවා කී ප්‍රාර්ථනා කර කර ඉන්නවලු. එහෙම ප්‍රාර්ථනා කරා කියලා අර බිත්තර වලින් පැටව වෙයිද? එහෙම එන්නේ නැහැ. එහෙම එනවනම් ඔය සුපර් මාකට්ස් වල තියෙන බිත්තර වලින් පැටව පනින්න පුළුවන්. නේද? එහෙම වෙන්නේ නැහැ. එතකොට තව කිකිලියක් ඉන්නවා. ඒ කිකිලිත් බිත්තර දානවා. එයා මොකද කරන්නේ? එයාට පැටව ගන්න අවශ්‍යයි. ඒකට උවමනාව තියෙනවා. එයා දන්නවා පැටව හැදෙන ක්‍රමය. එයා දන්නවා පැටව ගන්න නම් මම බිත්තර රකින්න ඕන කියලා. ඉතින් පැටව බලාපොරොත්තුවෙන් කිකිලි බිත්තර රකිනවා. බිත්තර වලට අවශ්‍ය උණුසුම දෙනවා. කුකුල් ගඳ ගස්සනවා. හැබැයි කිකිලිගේ හිතේ ප්‍රාර්ථනාවක් නැහැ. පැටව කටුව කඩාගෙන පැමිණේවා කියලා. කිකිලි දන්නවා පැටව ගන්න ඕන නම් කරන්න ඕන වැඩේ. ඒ දැනුමට දැක්මට අනුව අදාළව එයා හැසිරෙනවා. එතකොට ඒ හැසිරීමේ ප්‍රතිඵලයක් විදියට බිත්තර ටික නිසි කලට මෝරලා පැටව හැදිලා කටුව කඩාගෙන පැමිණෙනවා. එතන කිකිලිගේ ප්‍රාර්ථනාවක්. අන්න ඒ වාගේ මේ බෞද්ධ නිවන් මගෙහි ගමන් කරනකොට ඔබ උත්සාහවත් විය යුත්තේ කුමකටද? ප්‍රාර්ථනාවට නෙවෙයි. නිසි දැක්මකින් යුක්තව කරනු ලබන වීරයටයි, කැපවීමටයි. මට නිවන් සැප ලැබේවා කිය එහෙම නැත්නම් සප්ත බෝධිඅංග ධර්ම දියුණු වේවා කිය ප්‍රාර්ථනා කර කර හිටියට ඒක වැඩෙන්නේ නැහැ. ඒක වඩන්න නම් තමන්ගේ ජීවිතයෙන් තමන් කැප වෙන්න ඕන. කායික, මානසික, වාචික ක්‍රියාකාරකම් තුළින් ඒට කැපවීම අවශ්‍ය වෙනවා. එහෙම නැතුව නිවන කියන්නේ ප්‍රාර්ථනාවලින් ලබාගත හැකි දෙයක් නෙවෙයි. දැන් අපි සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව කවුරු හරි කෙනෙක් මැරුණාට පස්සෙත් පින්කමක් කරලා ඉවර වෙලා පින් දෙනකොට කියනවනේ යාට මේ පින බලයෙන් නිවන් සැප ලැබේවා කියලා. ඒක ඇත්තටම කියනවා හුදු ප්‍රාර්ථනාවක් විතරයි. අපේ ප්‍රාර්ථනාවලින් තව කාටවත් නිවන් දකින්න බෑ. එහෙම නිවන් දකින්න පුළුවන් නම් නිවන් දකින්න කොච්චර ලේසිද? මෙච්චර දඟලන්න දෙයක් නැහැ. නේද? ළමයි ටික හොඳට ආදලා ඉවරලා කියනවා පුතේ මම මරුණට පස්සේ පින්කමක් කරලා පින් දෙන්න මම ඒකේ නිවන් දකින්නම් කියලා. එහෙම අනුන්ගේ පින් වලින් අපිට නිවන් දකින්න බෑ. අපි නිවන් දකින්න ඕන නම් අපි මහන්සි වෙලා වෙහෙසිලා කැපවෙලේ නිවන් මගෙහි ගමන් කිරීම අවශ්‍යයි. අන්න ඒ සඳහා අපි මොකද්ද කරන්න ඕන? මෙහිදී මේ සම්‍යක් ප්‍රධාන වීරයේදී නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වීරය කරන්න ඕන. මං කලිනුත් කිව්වේ හැම දෙයක්ම පින්වත්නි හොඳ දේවල් ලේසියෙන් අපිට ලැබෙන්නේ නැහැ. හොඳ දේවල් ලබා ගන්න බොහොම අමාරුයි. ආයාසයෙන් කැප වෙලා වෙහෙසිලා මහන්සි වෙලා තමයි ඒව උපයා සම්පාදනය කරගන්න වෙන්නේ. අන්න එතකොට ඒ අතරේ මේ අපි ලබන හොඳ දේවල් අතරේ හොඳම දේ අතරේ උතුම්ම දේනේ නිවන, නිබ්බානම් පරමං සුඛං කියලානේ කියන්නේ. ඒතර ඒ පරම සුවය වන නිවන නිකම්ම ලැබෙන්නේ නැහැ ප්‍රාර්ථනාවක් පමණි. ඒ ලබා ගන්න නම් දැඩි වූ අදිෂ්ඨානයකින් යුතුව ජීවිතේ බොහෝම කැපකිරීමෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍යයි. ඉතින් අන්න එහිදී නූපන් කුසල් උපදව ගන්න පළවෙනි ක්‍රමය තමයි අවධාරණය කරපු ක්‍රමය තමයි සප්ත බෝධ්‍යංග ධර්ම
දියුණු කරන්න ඕන නිවනට උපකාර වෙන විදිහට. ඒක ඊටාම වැදගත් කාරණාවක්. ඊළඟට පින්වත්නි දැන් භාවනා ප්‍රධාන කියන වචනේ අතර මේ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිමත් අපිට ගන්න පුළුවන්. දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී වශයෙන් හඳුන්වන මාර්ගාංග තියෙනවනේ. එතකොට ඒවා කාගේ හරි හිත තුල ප්‍රගුණ වෙලා නැත්තම් අන්නේ ප්‍රගුණ වෙලා නැති ಗುಣ තමා තුල දියුණු කරගන්න වෑයම් කරන්න ඕන. ඒක භාවනා ප්‍රධානයි. දැන් මෙහෙම හිතන්න. දැන් කාට හරි සම්මා දිට්ඨිය ඇති වෙලා නැහැ හිතේ. ඉතින් මොකද කරන්න ඕන? මගේ හිතේ සම්මා දිට්ඨිය පහළ වේවා, සම්මා දිට්ඨිය පහළ වේවා කී ප්‍රාර්ථනා කරන එක නෑ. උත්සාහ කරන්න ඕන සම්මා දිට්ඨිය ඇති කරගන්න. මොකද කරන්න ඕන? සම්මා දිට්ඨිය ඇති වෙන්නට හේතු වෙන ක්‍රමවේද දෙකක් තියෙනවා. මම කලිනුත් මේ ගැන මතක් කළා. මොකද මේ ක්‍රමවේද දෙක? පරතෝ ഘോഷය, යෝනිසෝ මනසිකාරය. පරතෝ ഘോഷය කියලා කියන්නේ අනුන්ගෙන් අසා ඇති කරගන්න දැනුම. දැනුම වර්ධනය කරගන්න තියෙන ක්‍රම. ඒතර කවුරු හරි කෙනෙක් දැනුම වර්ධනය, දහම පිළිබඳව දැනුම වර්ධනය කරන්නේ කොහොමද? ඉස්සර කාලේ තිබුණ ක්‍රමේ අහන ක්‍රමය. ඒක නිසානේ මේ ශ්‍රුතවත් කියන වචනේ බහුශ්‍රුත කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට අහලා දැනගන්න ඕන. අහන තරමට නොදන්නා දේවල් ගැන දැනගන්න ලැබෙනවා. ඒතර ධර්මය අහන තරමට ධර්මය ගැන නොදන්න, නිවන ගැන නොදන්න, නිවන් මඟ ගැන නොදන්න කාරණා දැනගන්න ලැබෙනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් ධර්මය අසන්නට උත්සාහවත් වෙනවනම් ඒක සම්මා වායාමයක්. ඒක නූපන් කුසල් උපදවා ගන්න කරනු ලබන උත්සාහයක්. ඇයි ඒ? බණ අහන තරමට පින්වත්නි අලුත් දේවල් අහන්න ලැබෙනවා. දැන් සමහර වෙලාවට කියන්න පුළුවන් අනේ ඕක කලිනුත් අහලා තියෙනවා. ওই පරණ රෙකෝඩ් එකක්මනේ ඔය හාමුදුරුවෝ දාන්නේ. ඔය බණ විතරයි හාමුදුරුවෝ දාන්නේ ආදි වශයෙන් සමහර වෙලාවට කියන අවස්ථා තියෙනවා. හැබැයි එකම බණ වුණත් සමහර වෙලාවට වෙනත් ඇන්ගල්ස් වලින් බලලා කියන එකක් වෙන්න පුළුවන්. එක කාරණයක් හරි අලුතෙන් ඉගෙන ගන්න ලැබෙනවා. ඒ නිසා අන්න ඒ සඳහා වෑයම් කරන්න. අනිත් එක තමයි හිත පිහිටුවන්නේ නරක දෙයක නෙවෙයිනේ. බණ ඇසීමේනේ. එතකොට බණ ඇසීමේ හිත පිහිටුවා ගන්නවා කියලා කියන්නේ කුසලයක හිත පිහිටුව ගන්නවා කියන එක. එතකොට ඒ කුසලයේ හිත පිහිටුවා ගැනීම සම්මා වායාමයක්. ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ කම්මට්ඨාන විනිමුත්තාහි ධම්මදේශනා නාම නත්ති. කමඨහනකින් තොර ධර්මදේශනාවක් නැහැ කියලා. ඒ කියන්නේ හැම බණක්ම භාවනා කර්මස්ථානයක්. දැන් බලන්න ඉස්සර කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ වැඩියෙන්ම මේ ආර්ය ශ්‍රාවකයෝ මහරහතන් වහන්සේලා සෝවන් ඵලයට පත්වෙච්ච උත්තමයෝ පහළ වෙලා තියෙන කොහොමද? බණ අහලා. නේද? ධර්මදේශනාව කෙලවර දහසක් දෙනා සෝවන් ඵලයේ පිහිටියා ඔය ආදි වශයෙන් සඳහන් කරන්නේ. බණ අහලා. දැන් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්මදේශනාව අහලා මිනිස්සු අතරින් එක මිනිසයයිනේ හරියට බැලුවොත් මගඵල ලැබුවේ නිවන් අවබෝධ කරගත්තේ සෝවන් ඵලයට පත් උනේ කොණ්ඩඤ්ඤ තාපසතුමා විතරනේ. නමුත් කෝටි ගණන් දේව බ්‍රහ්ම සමූහය නිවන් දැකලා තියෙනවා. ඒ මොකක් නිසාද? බණ අහලා. ඒ නිසා කවුරු හරි කෙනෙක් බණ අහන්නට හිත හොඳට පුහුණු කරලා හිත පවත්වගෙන යනවා නම් ඒක සම්මා වායාමයක්. ඒ සඳහා බොහෝම කැප වෙලා කටයුතු කරන්න ඕන. ඉතින් බණ අහන්න ඇයි වෑයමක් තියෙන්න ඕන? බණ අහන්න වෑයම තියෙන්න ඕන වෙන මොකටද නෙවෙයි බණටම අවධානය යොමු කරගෙන ඉන්න. දැන් සමහරු ඉන්නවා බණ අහන විදියට වාඩි වෙලා හිටියට ගෙදරේව කල්පනා කර ඉන්නව වෙන්න පුළුවන්. නේද? ඊට පස්සේ මේක කොයි වෙලාව ඉවර වෙයිද දන්නේ නැහැ. මට තව වැඩ වගේකුත් තියෙනවා. ඔය ආදී වශයෙන් ඒව ගැන කල්පනා කර ඉන්නව වෙන්න පුළුවන්. මොකද හිත එහෙමෙහි දුවන ගතිය වැඩි. එතකොට අන්න එහෙම දුවන හිත එක අරමුණක පිහිටුවාගෙන ඉන්නවාය කියලා කියන්නේ ඒ තුල
නූපන් කුසල් උපදවා ගන්නට හැකියාව ලැබෙනවා. අන්නේ සඳහා වෑයම් කරන්න ඕන. උත්සාහවත් වෙන්න. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගන්න බණ අහනවා. ඊට පස්සේ යෝනිසෝ මනසිකාර්ය නුවණින් හොඳට මෙනෙහි කරන්නත් ඕන. බණ ඇහුවට නැදි නුවණින් විමසල බලල කටයුතු කිරීමත් ඊටාම වැදගත්. ඉතින් යෝනිසෝ මනසිකාර්ය පුරුදු කරන්න යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒකත් සම්මා වායාමය. එතකොට ඔන්න බලන්න සම්මා දිට්ඨියට හේතු වෙන කාරණා දෙකයි. ඒ තමයි ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාර්යයි. ඒ දෙකට උත්සාහවත් වෙනකොට සම්මා දිට්ඨිය වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? සම්මා දිට්ඨිය මෙතෙක් කල් හරියට වැඩිලා නැත්නම් අන නූපන් සම්මා දිට්ඨිය උපදවා ගන්න යා කරපු වෑයමක් උත්සාහයක් වෙනවා. ඒතර ඉස්සර කාලේනේ බණ අහලා දැනුම දිනු කරගත්ත අද කාලේ බණ අහන්න විතරක් නෙවෙයි. බණ කියවන්නත් පුළුවන් හැකියාව තියෙනවා. දැන් ධර්ම ග්‍රන්ථ කොච්චර තියෙනවද? ඊළඟට අන්තර්ජාලය ඔස්සේ කොච්චර අපිට ධර්මයේ පරිශීලනය කරන්න පුළුවන්ද? YouTubes වලින් එහෙම නැත්නම් Facebook වලින් ඕන විදිහේ මාධ්‍ය වල සමාජ මාධ්‍ය ජාලා වලින් පවා ධර්මය පරිශීලනය කරන්න පුළුවන්. බණ පොත් හරියට තියෙනවා. දැන් මෙවර මේ 2021 වර්ෂයේ කටින පින්කම් සිදු කරන පින්නතුන් මා විසින් සම්පාදනය කරන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව විග්‍රහ කෙරෙන නිවෙන මග නම් වූ පොත මුද්‍රණය කරලා මේ කටින පින්කමට සමගාමීව ධර්ම දානමය පින්කමක් විදියට අටමහා පින්කම් වලින් එක පින්කමක් විදියට තවත් පින්කමක් සිදු කරනවා. එතකොට අන්න ඒ වාගේ පොත් කියවනකොට සම්මා දිට්ඨිය උපදවා ගන්න පුළුවන්. සම්මා දිට්ඨිය උපදවන්නට කවුරු හරි කෙනෙක් දායකත්වය ලබා දෙනවා නම් ඒක කල්යාණ මිත්‍ර ප්‍රතිපදාවක් බවටත් පත් වෙනවා. ඉතින් ඒ විදිහට ක්‍රමවලට කවුරු හරි කෙනෙක් සම්මා දිට්ඨිය ඇති කරගන්න වෑයම් කරනවා නම් ඒක සම්මා වායාමයක්. ඊළඟට සම්මා සංකප්ප යහපත් සිතිවිලි ඇති කරගන්න එක. හොඳ සිතිවිලි ඇති කරගන්න එකත් ලේසි වැඩක් නෙවෙයිනේ. නේද? හිතට සාමාන්‍ය හොඳ සිතිවිලි નિરાයාසයෙන් එන්නේ නැහනේ. ආයාසයෙන් ඇති කරගන්න ඕන. මොනවද හොඳ සිතිවිලි කියන්නේ? නෙක්ඛම්ම සංකල්පන. අතහැරීමේ සිතුවිලි. දෙන්න හිතෙන ඒ සිතුවිලි සාමාන්‍යයෙන් කෙනෙකුට ඇති වෙන්නේ નિરાයාසෙන්ද නෑ, හරිම ආයාසයක් ගන්න ඕන. සාමාන්‍ය අපේ පුහුදුන් හිත දෙනවට වැඩිය අල්ල ගන්න තමයි කැමැත්ත. එතකොට එහෙම අල්ලා ගන්න කැමැත්ත තියෙන අතරේ අතහරින්නට හැකියාව තියෙනවා නම් කොච්චර ඒක දක්ෂකමක්ද? අතහැරීමත් කරන්න ඕන කොහොමද? අතහරින්නත් ඕන, හැබෑම අතහැරීමක් විදියට. අල්ලාගෙන නෙවෙයි. දැන් සමහර අය අතහරිනවා අතහැරියට ගොඩක් අල්ලගෙන. නේද? දැන් ওই සමහර දාන ගෙවල් වල ගිහාම සමහර හාමුදුරුවෝ ඉන්නවා වටාත්තෙන් මූණ වහගෙන ලස්සන වාක්‍යයක් කියනවා. හාමුදුරුවෝ දන්නෝක කියන්න හොඳ නැහැ කියලා ඒකයි මූණ වහගෙන කියන්නේ. මොකද්ද වාක්‍ය? මේ දානී ආනිසංස බලෙන් විසාකා, සුජාතා, සුමනා, බන්දුල මාතා ආදීන්ට වගේ යස ඉසුරු බර ජීවිත ලැබිලා. ඒයින් නවතින්නේ නැහැ. දිව්‍ය ලෝකෙ පැත්තේ රවුමක් ගිහිල්ලා ආයි බ්‍රහ්ම ලෝකෙට මාරු වෙලා අය තුන් ලෝකෙම රවුම් ගගහ ඉඳලා මෛත්‍රී බුදුහාඳුරන්ගේ කාලේ ලංකාවෙත් නෙවෙයි ඉන්දියාවේ ඉපදිලා නේද? මෛත්‍රී බුදුහාඳුරන්ට දන් හැන්දක් බෙදලා බණ පදයක් අහලා එකම ධර්ම මණ්ඩපයකදී නිවන් සැප ලැබේවා කියනකොට සාදුකාර දීලා ප්‍රාර්ථනා. දැන් බලන්න මේ ගෙදර 19 දීපු දානේ කොච්චර දුර ගිහිල්ලා තියෙනවද නේද? ඕකට කියන්නේ දෙනවා කියලා නේ, දීලා අදිනවා කියලා. දෙනවා ඊට වැඩිය ඇදලා ගන්නවා. ඉතින් අන්න ඒ වගේ සාමාන්‍යයෙන් දන් දෙනකොට ඒ වාගේ අනේ ඉතින් මෙහෙම ලැබෙනවනේ කියන හැඟීම තියෙනවා. ඒක යට කරගන්න ඕන. දැන් අය අපේ පන්සලේ එහෙම සමහර අම්මලා ඉන්න හරියට දන් දෙනවා. ඉතින් යාළගේ හිත සතුටු වෙන්නත් එක්ක මම කියලා තියෙනවා අම්මා හරියට දෙනවනේ කියලා. එහෙම කිව්වම හරි සතුටුයි ඉතින් උපාසකම්මල. සතුටු වැඩි වෙලාගෙන එහෙමයි ස්වාමින් වහන්සේ දෙන තරමටනේ ඉතින් ලැබෙන්නේ කියලා කියනවා. දැන් බලන්න දෙන තරමට ලැබුණ නැත්නම් දෙන්නේ නැහැ. ඒකනේ කතාව. මේක හරිය බිස්නස් එකක්, ආයෝජනයක් වගේ. නේද?
ඉතින් එහෙම බෑ. එතකොට ඒක නෙක්ඛම්ම සංකල්පනාව නේ. ඒකත් කාම සංකල්පනාවක් බවට පත් වෙනවා. ඒ අතහැරලා තියෙන්නේ Tamanට දෙන ලැබෙන හින්දා. ඉතින් අන්න ඒ විදිහට ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් යටපත් කරගෙන ඒ අතහැරීමේ චේතනා ඇති කරගන්න පුළුවන් නම් ඒක වටිනවා. ඉතින් නෙක්ඛම්ම සංකල්පනා කියන්නේ අන්න ඒ විදිහට අතහරිනේව. අව්‍යාපාද සංකල්පන නැසීවා වෙනසීවා කියලා හිතන්නේ නැතුව මෛත්‍රී සිතුවිලි පුරුදු කරනවා කියන එක සාමාන්‍ය හිතකට ආගන්තුක ක්‍රියාවක්. ඒතර ආයාසයෙන් කැපවීමෙන් මහන්සියෙන් අන්නේ සිතුවිලි ඇති කරගන්න ඕන. ඒතර සම්මා සංකප්ප ඇති කරගන්න යම් කිසි කෙනෙක් වෑයම් කරනවා නම් උත්සාහ කරනවා නම් ඒක සම්මා වායාමයක් වෙනවා. නූපන් කුසල් උපදවා ගන්න කරන උත්සාහයක් වෙනවා. ඒක භාවනා ප්‍රධානයක් වෙනවා. එතකොට දැන් ඔන්න ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක පුරුදු කරන්න යම්කිසි කෙනෙක් උත්සාහවත් වෙනවා නම් එයා ප්‍රඥාව කියන ශික්ෂණ ක්‍රමය දියුණු කරන්න උත්සාහ කරා වෙනවා. එතකොට අන්න බලන්න කුසලයේ වැඩෙන හැටි. ප්‍රඥාව කියන්නේ ඊටාම වටිනා කුසල ධර්මයක්, කුසල සිතිවිල්ලක්. ඒක දියුණු කරගන්න මොකද්ද කරන්න ඕන? සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි ඇති කරගන්න ඕන. එතකොට ඒ සඳහා සම්මා සංකප්ප සම්මා දිට්ඨි දෙක ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. අන්නේ උත්සාහේ භාවනා ප්‍රධානය. එහෙම කෙනාට තමයි මේ මාර්ගාංග වැඩෙන්නේ. මාර්ගාංගවල හිත දියුණු වෙන්නේ. මාර්ගාංග හිත තුළ පුරුදු කරන කෙනාට තමයි නිවන ලං වෙන්නේ. එහෙනම් බෞද්ධයෙකුගේ මූලික ඉලක්කය නිවනනේ. අන්නේ නිවන ඉලක්ක කරගන්නට අවශ්‍ය වෙන විදිහට නිවන් මගෙහි මාර්ගාංග වැඩි දියුණු කරන්න වෑයම් කරන්න ඕන. ඒක තමයි මේ තුන්වෙනි උත්සාහයේ විශේෂ ලක්ෂණය. එතකොට ඊළඟට තියෙනවා සීලය නියෝජනය කරන මාර්ගාංග 3ක් තියෙනවානේ. මොනවාද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව නේද? අන්නේ සඳහාත් වෑයම් කරන්න ඕන. සම්මා වාචා කියලා කියන්නේ මොනවාද? නරක වචන වලින් වැළකීලා හොඳ වචන පුරුදු කරන්න ඕන. එතකොට නරක වචන වලින් වළකිනවා කියනකොට අපි තේරුම් ගන්න ඕන ඒ වැළකීම උනත් එක්තරා විදිහක කුසලයක්. දැන් ධර්මයේ සඳහන් වෙන්නේ මුසාවාදා වේරමණී කුසලං. මුසාවාදයෙන් වළකිනවාය කියන එක දක්ෂකමක්. ඊට පස්සේ මුසාවාදයෙන් වැළකීමේ කුසලය සිද්ධ කරගන්න ගමනේම සත්‍යවාදී වීමේ කුසලයක් ඇති කරගන්න ඕන. අවශ්‍ය තැනදී අවශ්‍ය වචන කතා කරන්න දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවයට කියන නිපක ගුණය කියලා. නිපකතාවය ඇති කරගන්නත් නිකම්ම බෑ. ඒකත් ආයාසයෙන් උත්සාහයෙන් කැපවීමෙන් භාවිතින් කරන්න ඕන. ඔය කටට එන වචන එක සැරේ කියලා දාන්න යන්න හොඳ නෑ. එහෙම ගිහිල්ලා සමහර වෙලාවට අමාරුවේ වැටෙන මිනිස්සු. මට මතකයි මං එක සැරයක් අමාරුවේ වැටුණ එහෙම වැඩකට. එක දවසක් මට බණකට ආරාධනා කළ මහත්තයෙක්, මම ඒ මහත්තයා ගැන වැඩිය දන්නේ නැහැ. එතුමා මාව එක්කගෙන යන්න ආවා. ඉතින් බණට යන ගමනේ කතා බස් කර යද්දී මට හිතේ පහළ වෙච්ච හැඟීමක් ගැන මම එතුමාට කිව්වා. මොකද්ද හැඟීම? දැන් ඔන්න හොරෙක් ඉන්නවා. මේ හොරා ගෙදරකට පැනලා බඩු හොරකම් කරගෙන යද්දී මගදී පොලිසියට අහු වෙනවා. පොලිසියට අහු වෙන්න කලින් මෙයා දැන් දුවනවා. පොලිසිය පස්සෙන් එලවගෙන එනවා. ඉතින් මෙයා දුවලා ගිහිල්ලා ගෙදරක හැංගෙනවා. ඉතින් ගෙදරට පොලිසියෙන් ඇවිල්ලා මෙහෙම හොරෙක් ආවද කියලා අහුවම මෙහෙම කෙනෙක් අපි දැක්කේ නැහැ කියලා බොරු කියලා අර හොරා බේර ගන්න උත්සාහ කරනවා. නමුත් ගෙදර සර්ච් කරලා ඉවර වෙලා පොලිසියෙන් හොරාත් අල්ලගෙන හොරාට රැකවරණය දුන්න අර ගෙදර අයත් අල්ලගෙන ගිහිල්ලා නඩු දානවා. ඉතින් හොරාගේ පැත්තෙන් දැන් ඔන්න නීතිඥයෙක් ඉදිරිපත් වෙනවා. මොකටද නීතිඥයා ඉදිරිපත් වෙන්නේ? හොරා හොරකම් කරේ නෑ කියලා බේර ගන්න.
පොලිසියෙනුත් ඉදිරිපත් වෙලා උසාවියේදී දැන් පොලිසිය ප්‍රබල වශයෙන් සාක්ෂි සාධක සහිතව නඩුකාරතුමා හමුවේ කරුණු ඉදිරිපත් කරනවා. ඒ කරුණු දැක්වීම හමුවේ අර හොරා පැත්තෙන් ඉදිරිපත් වෙච්ච නීතිඥතුමත් මෙයා හොරකම් කරේ නෑ මෙහෙම එකක් නෑ කියලා එයා බේර ගන්න සෑහෙන උත්සාහ කරනවා. කෙසේ වෙතත් පොලිසියේ කරුණු දැක්වීම හමුවේ නඩුකාරතුමාට තේරෙනවා මේ හොරා හොරකම් කරා කියලා. ඊට පස්සේ නඩුකාරතුමා හොරාට සහ හොරාට රැකවරණය දීලා අර හොරා බේර ගන්න උත්සාහවත් වෙච්ච අර ගෙදර මිනිස්සයාට දඬුවම් කරනවා. දඩ මුදලක් හරි නියම කරනවා. එතකොට දඬුවම් කරේ මොකක්ද? හොරාට දඬුවම් කළා හොරකම් කරපු හින්දා. අර ගෙදර අයට දඬුවම් කළේ හොරා බේර ගන්න ගිහින්දා. මගේ තර්කය උනේ හරිනම් අර නීතිඥයටත් දඬුවම් කරන්න එපා. ඇයි නීතිඥයා කළේ හොරා බේර ගන්න හදපු වැඩක් නේ. නේද? අර ගෙදර මිනිස්සු විතරක් නෙවෙයිනේ. ඒක යාගේ රස්සාව කියලා එහෙම කිව්වේ. එහෙමනම් හොරාගේ රස්සාව හොරකම් කරන එක කියලා අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්. එතකොට නීතිඥයට දඬුවම් කරන්න ඕනනේ හරිනම් කියලා මට සිතවිල්ලක් ඇති වුණා. ඉතින් මං ඔය සිතවිල්ල අර මහත්තයට කියා. මගේ වෙලාවට ඒ මහත්තයත් නීතිඥයෙක්. ඉතින් එයාගේ හිත ඒකට හරි ගියේ නෑ කොහොම හරි. අන්න ඒ වගේ අපි යම් කිසි දෙයක් ඇත්ත වුණා කියලා අපිට ඇත්තයි කියලා හිතුණත් එක සැරේටම කියන්න හොඳ නැහැ. ඒතර කටට එන වචන හොඳට විමසා බලා කියන්නත් දක්ෂ වෙන්න ඕන. ඒකටත් කුසලතාවයක් තියෙනවා විමසුම් නුවණට. එහෙම නැතුව අවිචාරවත් කටට එහෙම කියලා දාන්න යන එක කුසලතාවය නෙවෙයි. ඉතින් ඒ නිසා එහෙම දක්ෂතාවයක් ඔබ ළඟ නැත්නම් ඒක උපදව ගන්න. ඒක නූපන් කුසලයක් උපදවා ගැනීමක් වෙනවා. එතකොට මෙතෙක් කල කිව්වේ නැති හොඳ වචන තියෙනවා නම් අන්නේ හොඳ වචන කතා කරන්න පුරුදු වෙනවා නම් ඒක සම්මා වාචාව දියුණු කරගන්න කරන උත්සාහයක් සම්මා වායාමයක්. දැන් සමහර වෙලාවට මෙතෙක් කල මහත්තයට හොඳින් කතා කරලා නැති අය වෙන්න පුළුවන්. නෝනට හොඳින් කතා කරපු නැති අය වෙන්න පුළුවන්. දූල පුතාලට ගුරුවරුන්ට වැඩි ළමයින්ට ශිෂ්‍යයන්ට හොඳින් කතා කරපු නැති අය වෙන්න පුළුවන්. ඒතර කවුරු හරි කෙනෙක් හිතුවොත් නෑ මම අද ඉඳලා හැමෝටම ප්‍රියශීලීව කතා කරන්න පුරුදු වෙනවා කියලා. ඒක සම්මා වායාමයක්. කුමක් සම්බන්ධයෙන්? සම්මා වාචාව සම්බන්ධයෙන් කරනු ලබන සම්මා වායාමයක්. නූපන් කුසලයක් උපදවා ගන්න කරන එක. ඒක භාවනා ප්‍රධානයි. අර හොඳ දේ පුරුදු කිරීම තුලින් නරක දේ යටපත් කරන්න කරන වෑයමක්. ඉතින් අන්න ඒ විදිහට පුළුවන් තරම් අපි හිත වැඩි දියුණු කරන්න ඕන. ඒතර යම් කිසි කෙනෙක් සම්මා කම්මන්ත කියපු විදිහට දැන් සම්මා කම්මන්ත තියෙනවනේ හොඳ කර්මාන්ත. ඒ කියන්නේ කයින් කරන ක්‍රියාකාරකම් ඒ තමයි සතුන් මැරීමෙන් වළකිනවා, කාමයේ වර්ධව හැසිරීමෙන් සහ හොරකම් කිරීමෙන් වළකිනවා. වැළකුණාටම මදි. දැන් නූපන් කුසලය මොකක්ද ඒ සම්බන්ධයෙන්? නූපන් කුසලය තමයි සතුන් මරණයකින් වැළකුණාට මදි. මැරෙන්න යන සතු බේරගෙන තියනවද බලන්න. මරන්න හිතන අවස්ථාවකදී නොමරා ඉඳීම විතරක් නෙවෙයි මැරෙන්න යන සත්තු ඉන්නවනම් ඒව බේරගෙන තියනවද කියලා කල්පනා කරලා බලන්න. අන්න ඒක ඊටාම වැදගත්. මට මතක් වෙනවා අප ආචාර්යෝත්තම අග්ගමහා පණ්ඩිත මඩිහි පඤ්ඤාසී මහානායක මාහිමිපාණන් වහන්සේ ඒ දවස්වල ওই මහරගම ධර්මායතනෙට සිල් සමාදන් වෙන්න එන උදවියට නිතර කියපු කතාවක්. ඒ තමයි සතියකට සැරයක් රැයට කන එක නවත්තන්න. නවත්තලා ඒ කෑමට වැය වෙන මුදල කැටයක එකතු කරන්න. මහානායක හඳුරේ කැටයට නමක් දීලා තිබුණා ලස්සන ආත්ම සුඛ පරිත්‍යාග අරමුදල කියලා. ආත්ම කියන්නේ තමන්ගේනේ, සුඛ කියන්නේ සැපය. පරිත්‍යාග කියන්නේ අතහරිනවා. දැන් රැයට කනවා කියන එක සැපයක්නේ. ඒ සැපේ සතියකට සැරයක් අතහරින නොකා ඉඳලා. ඒකල්ල මොකද කරන්නේ? කෑමට වැය වෙන මුදල, ඒ සැපේ සඳහා වැය කරන මුදල කැටයක දාලා එකතු කරනවා.
අපි හිතමු රැයට කන්න වැය වෙන රුපියල් 50ක් කියලා රුපියල් 50 එකතු කරනවා. එකතු කරලා එහෙම නැත්නම් වැඩි ගාණක් හරි එකතු කරලා අවුරුද්දකට සැරයක් එහෙම නැත්නම් අවුරුදු 2කට 3කට සැරයක් හොඳ ලොකු පින්කමක් කරනවා. වැඩියෙන් සල්ලි එකතු කරලා තියෙන අවුරුද්දකට සැරයක් තමන්ගේ උපන්දිනයේ දවසට මැරෙන්න යන සතෙක් නිදහස් කරනවා. උපන්දිනයේ වයස ප්‍රමාණයට කුරුල්ලෝ ටිකක් නිදහස් කරනවා. ඔය කකුළු එහෙම මරණ තැන් වලින් අරගෙන නිදහස් කරනවා. කකුළු මරණ කලින් බැමි වලින් ගැට ගහලානේ තියෙන්නේ. බැමි වලිනුත් නිදහස් කරලා ජීවිතිනුත් නිදහස් කරනවා. කොච්චර වටිනවද? එහෙම දෙයක් කරන්න පුරුදු වෙන්න. අන්න නූපන් කුසල් උපදව ගත්ත වෙනවා. ඊට පස්සේ දැන් අර උපන් දිනේට සත්තු නිදහස් කරලා කැටේ තව සල්ලි වැඩියෙන් එකතු වෙලා තියෙනවනම් සත්තු නිදහස් කරන්න දෙවෙනි හේතුවක් හොයා ගන්න පුළුවන්. මොකද? විවාහ වෙච්ච අයට නම් වෙඩින් ඇනිවර්සරි එක දවසට සතෙක් නිදහස් කරනවා. මට නිදහසක් නැති වෙච්ච දවසේ අඩු ගානේ සතෙක්වත් නිදහස් කරලා දාන්න කියලා. ඉතල එහෙම කරන්නත් පුළුවන්. අන්න නූපන් කුසල් උපදව ගන්න. නේද? ඒ දක්ෂතාවයේ තියෙන කෙනා හොයා ඒ වගේ නොකරපු කුසල් බලල් කරනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා වගේම සතුන්ට ජීවත් වෙන්න තියෙන අයිතිය සුරකේ. හොරකමින් වළකිනවා වගේම දානය පුරුදු කරනවා. දානය කියන්නේ හාමුදුරුවන්ට කනබොන ආහාර පාන ආදී දීම විතරක්ම නෙවෙයි. තවත් කොච්චර දේවල් හොයලා බලලා දෙන්න පුළුවන්. අවශ්‍ය දේවල් සම්පාදනය කරලා දෙන්න. ඒකත් දානයක්. හාමුදුරුවන්ට දෙන දේ විතරක් නෙවෙයි. දුගී මගේ යාචක ආදීන්ටත් දෙන්න පුරුදු වෙන්න. ඇත්තටම කියනවා නම් හාමුදුරුවන්ට දෙන දානේ මහත්ඵල මහානිසංසයි. හැබැයි ඔය දුගී මගේ යාචකයන්ට දෙන දානේ තියෙනවනේ. ඒ දානය තුල අතහැරීම හොඳටම පුරුදු කරන්න පුළුවන්. දැන් බෞද්ධයෝ දන්නවා හාමුදුරුවන්ට දෙන දානය තුලින් Tamanට ලැබෙනව ගොඩක් කියලා. නේ? තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහප්පලානි. දක්ෂිනාර්හ ආයතන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ උන්වහන්සේලාට දුන්නාම ඒ දෙන එක්කෙනාට මහත්ඵල මානිසංස ලැබෙනවා. ඒක දන්න නිසාම මිනිස්සු හාමුදුරන්ට දන් දෙනවා. මොකටද දෙන්නේ? අර මහත්ඵල මානිසංස ලැබෙනවා කියන බලාපොරොත්තුයි. එතකොට ඒ තුල බලාපොරොත්තු සහගත වීම තුල අර දේවල් ලැබෙන බව ඇත්තයි. හැබැයි නිවන දුරස් වෙනවා. මොකද නිවන දුරස් වෙන්නේ? දීලා තියෙන්නේ ලෝභයත් එක්ක අර බලාපොරොත්තු සහගතව. හැබැයි හිඟන්නේකට දුන්නොත් එහෙම බලාපොරොත්තු වෙනවද? එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක දුන්න පමණින් අතහැරලා දානවා. අන්න ඒක තමයි ඊටාම වැදගත්. දුන්නට පස්සේ ඒ ගැන ආපහු හිතන්න යන්න හොඳ නැහැ. මේ මනුස්සේ මේක අරගෙන ගිහලා කුඩු ගහනවද බොනවද මොනවද කරන්නේ? ඒක අපිට අදාළ දෙයක් නෙවෙයි. දීමට අවස්ථාවක් ලැබුණා අපි දුන්නා. ඊට පස්සේ අපි ඒක ගැනම ආපහු හිතනවා නම් කල්පනා කරනවා නම් අපි ඒක අල්ලා ගැනීමක් වෙනවා. හැබැයි ගොඩාක් වෙලාට හිඟන්නන්ට දුන්නාම එහෙම හිතා ඉන්නේ නැහැ. දුන් පමණින් ඒක අතහැරලා දාන්න. අන්න ඒ වාගේ දේවලුත් අපි පුළුවන් තරම් පුරුදු කරන්න ඕන. ඒක ඊටාම වැදගත් දෙයක්. දැන් සමහර අය ඉන්නෝ දෙන්නෙත් නැහැ. හැබැයි නොදෙන්න හේතු ගැන හිත සාධාරණ කියලා වෙන කෙලිස් අවශ්‍ය ගන්නවා. දැන් ඔය මම බනවලට එක්කන් යන දායක මහතුරු වෙනකොට ඔය කොළඹ නගර සීමාවේ ඔය කලර් ලයිට්ස් ළඟ හිඟන්නෝ ඉන්නවනේ. ඉතින් වාහනේට ඇවිල්ලා හිඟන්න තට්ටු දාලා ඉල්ලනවා. නේ? ඉතින් සමහරු දුන්නේ නැතුණාම කාසි වලින් වාහනත් උහුරගෙන යනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් ඔය මහතුරු සමහරු අය දෙන්නේ නැහැ. නිකන් ඔහේ බලාගෙන ඉන්න අර හිඟනත් විනාඩි 2-3ක් බලන් ඉඳලා බැන යනවා. ඊට පස්සේ කලර් ලයිට් එකේ දැන් අර ග්‍රීන් ලයිට් එක වැටුණට පස්සේ යනකොට කියනවා ස්වාමින් වහන්සේ මම ওই මිනිහට දුන්නේ නැත්තේ ওই මිනිහ හොරෙක්. ওই මිනිහ වංචාකාරී කුඩුකාරේ. මේවට දෙන්න ගත්තා අර බලන්න අතපය හොඳට තිබිලා හිඟා කන්න පුරුදු වෙලා මේ උන් තමයි රටම විනාශ කරන්නේ කියලා විනාඩි 5ක් විතර අර හිඟන්නට බැන යනවා. දැන් බලන්න රුපියල් 5ක් දීලා එතනින් මේක යවුවනම් අර ද්වේෂයේ හිතේ නැහැනේ. නමුත් නොදුන්න එක සාධාරණීකරණය කරන්න අර මිනිසයාගේ වැරදි හිත තුල ද්වේෂය අවුස්සගෙන තමන් කොච්චර මානසිකව පිරිහෙනවද? ඉතින් අන්න එහෙම කරනවා නම් ඒක අකුසලයක්.
එතකොට ඒක වළක්වා ගන්න ඔබට හැකියාවක් තියෙනවා නම් කුසලයක්. ඔබට දෙන්නම හිතෙන් නැත්තම් නොදී ඉන්න කිසිම ගැටලුවක් නැහැ. හැබැයි නොදී ඉන්නට හේතු සාධක පවසමින් ඒක සාධාරණීකරණය කරන්න ද්වේෂය අවශ්‍යගෙන අනිත් එක්කෙනාගේ හිඟන්නගේ ඇදකුද කියන්නේ එහෙම නැත්නම් වැරදි දුර්වලකම් කියන්නේ යන්න එපා. ඒකෙන් පිරිහෙන්නේ තමන්ම. ඇයි ඒ? අනුන්ගේ නරක හිතන්න නරක වෙන්නේ තමන්ගේ හිත. වෙන කාගේවත් හිත නෙවෙයි. ඉතින් අන්න ඒ සඳහා ඔබ කල්පනාකාරීව වැඩ කරන්න ඕන. එතකොට හොරකමින් වළකිනවා වගේම නූපන් කුසලයේ උපදව ගන්නවා. කියන්නේ මෙතෙක් කල නොදුන්න, මෙතෙක් කල නොකරපු දාන ධර්මාදී තියෙනවනේ. ඒවත් කරන්න පුරුදු වෙන්න. දැන් කටින පින්කමක් කරලා නැත්නම් ඒ වගේ දෙයක් කරන්න පුරුදු වෙන්න. ඒක නූපන් කුසලයක් උපදව ගන්න එක. අටපිරිකරක් පූජා කරනවා. දැන් අටමහා පින්කම් කියලා තියෙනවා. කටින පිරිකර පූජාව, අෂ්ට පරිස්කාර පූජාව, සංඝ සතු දානමය පින්කම, ඒ වගේම කෙත්වතු පූජාව, පන්සල් වලට කරනු ලබන විහාර මන්දිර තනවල පූජා කරන එක, වැසිකිලි කැසිකිලි තනවල දායක වෙන එක. දැන් මේ කටින පින්කම් කමිටුව අපේ අලව්ව පැනසිහ සෙනසුනේහි ඒ කුටි ඉදිකිරීමේ සංවර්ධන කටයුතු වලට ඒවට සම්බන්ධ වෙලා දායක වෙලා කටයුතු කරනවා. ඒ වගේ පින්කම් කරන්න පුරුදු වෙන්න. ඊළඟට ධර්ම පුස්තක මුද්‍රණය කරලා බෙදා දී බණ පොත් ලිවීම, බණ පොත් ලියන්න බැරි නම් ලියපු බණ පොත් අරගෙන මුද්‍රණය කරලා බෙදා දීම. ඒ වගේ විවිධ විචිත්‍ර පින්කම් තියෙනවා. අන්න ඒවා නූපන් කුසල් වෙන කියන්නේ තාම කරපු නැති ඒවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ උත්සාහවත් වෙනවා නම් ඒ විදිහට දානයක් දෙන්න. අන්න ඒ දාණය එහෙම පින්කම් කරන්න පෙළඹීම මෙතනදී භාවනා ප්‍රධානී නූපන් කුසල් උපදව ගන්න කරන වෑයමක් වෙනවා. සම්මා කම්මන්තේ සම්බන්ධ. ඊළඟ සම්මා ආජීව. සම්මා ආජීව කියලා කියන්නේ මොකක්ද? සම්මා ආජීවය කියලා කියන්නේ යහපත් ජීවන පැවැත්ම. රස්සාවම නෙවෙයි. ආජීවය කියන එක මෙතෙන් අදහස් කරන්නේ මේ ලයිෆ් ස්ටයිල් එක, ජීවන රිද්මය යහපත් වෙන්න ඕන. යහපත් වූ රැකියාවක් කරන කෙනෙකුට තමයි යහපත් වූ විදිහට තමන්ගේ ජීවන පැවැත්ම හදාගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අයහපත් විදිහට සමහර අය ඉන්නවා අනිත් අයටත් කරදර කරලා තමන්ටත් හානි වෙන විදිහට ධනෝපායනය සිද්ධ කරන. ඒ වයින් වලකින ගමනින් උපයන ධනයට සරිලන විදිහට වැය කරමින්, වියදම් කරමින්, අර පිරිමැස්මෙන් කටයුතු කරමින් අනවශ්‍ය සෝබන වැඩ නැතුව බොහෝම කල්පනාකාරීව කටයුතු කරන්න වෑයම් කරන්න ඕන. තණ්හාව වැඩෙන විදිහට ජීවත් වෙන්නේ නැතුව සරල චාම් පැවැත්මෙන් යුතුව කටයුතු කරන්න ඕන. ඒක සම්මා ආජීවය වෙනවා. ඒක නිකම්ම වෙන්නේ නැහැ නේ. ඒකත් උත්සාහ කරන්න ඕන. එතකොට ඔන්න ඒ ටිකට උත්සාහ කරනකොට සීලය සම්බන්ධයෙන් ඔබ හික්මුණා වෙනවා. එතකොට ඔබ සීලය හිත තුල දියුණු කරගන්න, සීලයෙන් කය වචනේ සංවර කරගන්න වෑයම් කළා වෙනවා. ඒක භාවනා ප්‍රදානය, සම්මා වායාමය. නූපන් කුසල් උපදව ගන්න කරන උත්සාහයක්. ඊළඟ කාරණාව තමයි දැන් ඔය විදිහටම ගත්තාම කයින් කරන ක්‍රියාකාරකම් ගැන මම සඳහන් කළා. ඒ තමයි කායික ක්‍රියාකාරකම් හැටියට සම්මා කම්මන්තයේ හැටියට ගත්තේ මොනවාද? විශේෂ වශයෙන්ම තමන්ගේ කායික ක්‍රියාකාරකම් වලින් මේ පංච දුෂ්චරිතයන්ගෙන් වැළකී කටයුතු කරන්න වෑයම් කරන එක. ඊළඟට පින්වත්නි, සම්මා සමාධිය උපදවා ගැනීම සඳහාත් වෑයම් කරන්න ඕන. සම්මා සමාධිය නියෝජනය කරන මාර්ගාංග තියෙනවනේ 3ක්. මොනවද මේ මාර්ගාංග 3? සම්මා සති, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට සම්මා වායාමයේ ඇති කර ගැනීමට උත්සාහයක් කරන ඒකත් භාවනා ප්‍රධානය. සම්මා සතිය දියුණු කර ගැනීමට උත්සාහ කරනවා නම් ඒකත් භාවනා ප්‍රධානයක්. ඊළඟට සමාධිය දියුණු කරගන්නත් මොකද කරන්න උත්සාහ කරන්න ඕන. දැන් ඕවත් හිතේ හැමතිස්සෙම තියෙන ඒවා නෙවිනේ නේද? සතිය කියන එක සිහියෙන් වැඩ කරනවා කියන එක හැමතිස්සෙම කරන එකක් නෙවෙයි.
ඒ වගේම නූපන් අකුසල් නූපදව ගන්නයි උපන් අකුසල් ප්‍රහාණය කරන්නයි උත්සාහ කරනවා කියන එක හැමතිස්සෙම කරන එකක් නෙවෙයි. නූපන් කුසල් උපදව ගන්න උපන් කුසල් වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා කියන වැඩෙත් හැමතිස්සෙම කරන එකක් නෙවෙයිනේ. ඉතින් අන්න ඒ සඳහා කවුරු හරි කෙනෙක් නිතර දෙවේලි කැප වෙනවා නම් සම්මා වායාමයේ ඇති කරගන්න උත්සාහ කරන ඒකත් සම්මා වායාමයක භාවනා ප්‍රධානයක්. ඒ වගේම සමාධිය හිත තුල ලේසියෙන් ඇති වෙන එකක් නෙවෙයි. සමාධිය කියන්නේ මොකද්ද? කුසල චිත්තස් ඒකාග්‍රතා සමාධිය. කුසල සිතෙහි එකඟ බව. ඉතින් මෙන්න මේ සමාධිය ඇති කරගන්නවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් ඒ සමාධිය නූපන් චිත්ත සමාධියක් උපදවා ගැනීමට කවුරු හරි කෙනෙක් වෑයම් කරනවා නම් උත්සාහවත් වෙනවා නම් මොකද වෙන්නේ? ඒක භාවනා ප්‍රධානයක් වෙනවා. එතකොට මෙන්න මේ සමාධිය වඩනකොට මොකද වෙන්නේ? සමාධියට අවශ්‍ය කරන ධානාංග හිත තුළ වැඩෙනකොට පංච නීවරණ ධර්ම යටපත් වෙනවා. පංච නීවරණ ධර්ම තුනී වෙනවා. එතකොට මේ දෙකම එක විට වෙන්නේ ධානාංග වඩනකොට පංච නීවරණ ධර්ම යටපත් වෙනවා. පංච නීවරණ ධර්ම යටපත් වෙනකොට ධානාංග දියුණු වෙනවා. එතකොට ඔබ මෙතෙක් කල ඔබේ හිතේ ධානාංග දියුණු කරගත්තේ නැත්නම් අන්න ඒ ධානාංග දියුණු කර ගැනීමට උත්සාහ කිරීමත් සම්මා වායාම භාවනා ප්‍රධානයි. මොනවාද ධානාංග කියලා කියන්නේ? ධානයක තියෙන අංග. ඒවට කියනවා විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා කියලා. විතක්ක කියලා කියන්නේ අරමුණක් හිතට ගන්න ස්වභාවය, හිතට නගන ස්වභාවය. විචාර කියන්නේ අරමුණ විමසා බලන ස්වභාවය. විමසීම නිසා හිතේ ඇතිවෙන ප්‍රීතිය පීති කියනවා. ඒ ප්‍රීතිය මුල් කරගෙන හිතේ ඇතිවෙන සුවය පහසුවට කියන සුඛ කියලා. එහෙම සුව පහසු හිතක් මොකද වෙන්නේ? ශනිකව එකඟ වෙන එක අරමුණක පිහිටනවා. ඒකාග්‍රතාව. මෙන්න මේ කියන ලක්ෂණ පහ තමයි ධානාංග කියන්නේ. ඒව නිකම්ම හිතේ පහළ වෙන්නේ නැහැ. ඒවා ආයාසින් ඇති කර ගන්න ඕනේ. ඉතින් යමෙක් ඒ සඳහා ඇති උත්සාහ කරනවා නම් එයා නූපන් කුසල් උපදවා ගන්න උත්සාහවත් වෙච්ච කෙනෙක්. එතකොට එහෙම උපදවාගත්තෝ අමාරුවෙන් ආයාසෙන් ධ්‍යාන පංච නීවරණ ධර්ම යටපත් කරලා සමත භාවනාවක් කළා සප්ත බෝධ්‍යංග ධර්ම දිනු කරලා ආරිෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග වඩලා හිත තුල සමාධියක් ඇති කරගත්තාම ඇති කරගත්ත සමාධිය දිගට පවත්වාගෙන යෑම ඊළඟ වෑයම වෙනවා. ඒකට කියන්නේ අනුරක්ඛන ප්‍රධාන කියලා. අන්නේ ඒ වෑයම පිළිබඳව ඔබට ඉදිරි සතියේදී කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහිදී අපි අවධාරණය කරන්නේ මේ තුන්වෙනි වෑයම තමයි මෙතෙක් කල් පුහුණු නොකරපු පුරුදු නොකරපු අත් නොවින්ද කුසල සිතුවිලි හිත තුල දියුණු කර ගැනීමට ඔබ හැම ආකාරයකින්ම වෑයම් කරන්න ඕන. ඒ සඳහා සීල සමාධි ප්‍රඥාවන් පුරන්න, සබ්ද බෝධ්‍යංග ධර්ම දියුණු කරන්න, ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංග වඩමින් කටයුතු කරන්න වෑයම් කරන්න. එහෙම කරන තරමට ඔබ ටිකෙන් ටික නිවනට සමීප වෙයි. තෙලසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැම දිනාටම මේ සතර සම්‍යක් ප්‍රධාන වීරයන් අතුරෙන් තුන්වන වීරය වූ නූපන් කුසල් උපදවා ගැනීමට වීරය කිරීම හෙවත් භාවනා ප්‍රධානයේ මුල් කරගෙන සිදු කළ මේ අනුශාසනාව උපකාරයක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. සදහවත් පින්වත්නි, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් විග්‍රහ කරමින් පවත්වනු ලබන වස්සාන ධර්මදේශනා මාලාවේ වස්සානයේට ප්‍රථමයෙන් පවත්වනු ලබන සතර සම්‍යක් ප්‍රධාන වීරය මුල් කරගෙන සිදු කරනු ලබන දේශනා හතරේ තුන්වෙනි දේශනාවයි අද ඔබ මෙලෙසින් ශ්‍රවණය කළේ. මේ දේශනාව සඳහා
සිය සදැහැති දායකත්වයේ ලබා දී කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බෙරික්හි ශ්‍රී ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරයේ 2021 වර්ෂයේ සඳහා කඨින පින්කම් භාරගෙන කටයුතු කරන දායක පින්නතුන් ඒක රාශි වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් පින්කම සිදු කරන්නේ දායක පින්නතුන්ගේ පවුල්වල දූපුතුන් දෙමව්පියන් ස්වාමි භාර්යාවන් සහෝදර සහෝදරියන් ආදී හැමෝටම සෙත් පැතීමේ බලාපොරොත්තුවෙන් විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාටත් දායක සභාවේ හැමටත් සෙත් පැතීමේ බලාපොරොත්තුවෙන් ඒ වාගේම උපන්දින විශේෂ උපන්දින යෙදී තිබෙන පින්නතුන් සෑම සියලු දෙනාටම ආශිර්වාද කිරීමේ බලාපොරොත්තුව පෙරදරි කරගෙනයි පින්කම සිදු කළේ. ඉතින් බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම තුළ පහළ කරගත් ධර්ම දානමය කුසල බලයෙන් ඒ දායකත්වයේ දරපු පින්නතුන්ගේ පින්වත් ඔබ සෑම සියලු දෙනාගේමත් පරලෝසපත් ඥාතීන්ට සුවපත් කරමු. ඒ අය මේ පින් අනුමෝදන්ව තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියන අදහසින් සාදු කියලා පින් දෙමු. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආශිර්වාදයේ රැකවරණය පින්වත් ඔබ හැම දිනාටම දායකත්වයේ උසුලා කටයුතු කරන හැම දිනාටමත් එක ලෙසින්ම සලසත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. මේ උදාරතර කුසල බලයෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් මේ උතුම් සදහම් දෙසුම ඔබ වෙත සමීප කරවන්නට වෙහෙසෙන මහන්සි වෙන කැප වෙන කොළඹ පාගොඩ විෂුවල් ඉම්පැක්ට් වීඩියෝ ප්‍රොඩක්ෂන් ආයතනයේහි අධිපතිතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ පින්නතුන්ටත් විවිධාකාරයෙන් අතිහිත දුන් සෑම දිනාටමත් සියලු ආශිර්වාද උදා වේවා, සියලු ශාන්තිය වේවා. මේ උතුම් ධර්ම දානමය කුසලය හැමට අමා නිවන් සුව පිණිසම පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.